හොඳයි. අපි මේ නැවත වතාවක් ආරම්භ කරන්නේ පසුගිය පරිච්ඡේදයෙන් අපි නතර කරපු 2018 වයඹ පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් සඳහා නිකුත් කරපු ව්‍යාපාර හා ගිණුම්කන අධ්‍යයන විෂයෙහි දෙවන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව. හොඳයි. අපි ආරම්භ කරන්න තියෙන අද සාකච්ඡාවෙන් හතරවෙනි ප්‍රශ්නය. මං කියවන්නම් හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. අරමුණ අනුව ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් පදනම් කරගනී. එම අරමුණු දෙක නම් කරන්න. එම අරමුණු දෙක සඳහා නිදසුන බැගින් සපයන්න. අපි දන්නවා ව්‍යාපාර සංවිධාන අපිට විවිධාකාරයෙන් වර්ගීකරණය කරන්න පුළුවන්. එතන මෙතනදී අපි සලකා බලන්නේ මේ ව්‍යාපාරයක අරමුණ අනුව අපි කොහොමද ප්‍රධාන වශයෙන් අපි ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කියලා. එතකොට එහෙමනම් අරමුණු අනුව අපි ව්‍යාපාර වර්ග කරනවා නම් අපිට ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක ව්‍යාපාර පැති දෙකකට ගමන් කරන ව්‍යාපාර අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ඇතැම් ව්‍යාපාර තියෙනවා ප්‍රධානම අරමුණ එහෙම නැත්නම් මුඛ්‍ය අරමුණ මොකද්ද? ලාභ අපේක්ෂාව. මොකද්ද ලාභයක් කියලා කියන්නේ? අපි ආයෝජනය කරන මුදලට ඊට ඉහළින් අපිට ප්‍රතිලාභයක් ලබා දීම. අපි ආයෝජනය කළ මුදල ආරක්ෂා කරමින් මේ ව්‍යාපාරයේ ආර්ථික කටයුත්ත නිසා අපි ලාභයක් ලැබෙලා ඒ ආයෝජනය කරපු මුදල අපි ඒක වැඩි කරලා දානවා. ඒක ඉහළට ගේනවා. එතකොට තමයි අපි කියන්නේ ව්‍යාපාරයට අපි සතුටුදායක ලාභයක් අපි එකතු කරගෙන කියලා. ඉතින් ඒ ලාභ ප්‍රතිශතය පුළුවන් තරම් වැඩි වෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. සෑම අවුරුද්දකම සැලසුම් හදලා අලුත් වෙළඳපොළවල් හදලා අලුත් භාණ්ඩ හඳුන්වා දීලා තියෙන භාණ්ඩවල ගුණත්වය ඉහළට දාලා අපේ අලෙවි ආදායම වැඩි කිරීමට අපිට භාවිතා කරන්න පුළුවන් සියලුම උපක්‍රම අපි භාවිතා කරලා තමයි අපි මේ ලාභදායීත්වය වැඩි කරන්න උත්සාහ කරන්නේ. ඒ අපි කතා කරේ මේ ලාභදායීත්වය මුඛ්‍ය අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ව්‍යාපාර ගැන. ඒතර ව්‍යාපාරයක් කියලා කියන්නේ අපි දන්නවා මොකක්ද කියලා? මිනිස් අවශ්‍යතාවයන් හා උවමනාවන් තියෙනවා. එතකොට ඒවා තෘප්තිමත් කර ගැනීමට මිනිස්සු බලාපොරොත්තු වෙනවා භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් අපේ මේ අවට තියෙන ව්‍යාපාර ප්‍රජාවකින් ලබාගෙන ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න තමයි පාරිභෝගිකයෝ එහෙම නැත්නම් ජනතාව සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ අවශ්‍යතාවය හඳුනාගෙන තමයි මේ ව්‍යාපාර බිහි වෙන්නේ. ඔවුන් මිනිසුන්ගේ යම් අවශ්‍යතාවයක් හඳුනාගෙන ඒ අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න තියෙන විවිධාකාරයේ විකල්ප අතුරින් යම්කිසි විකල්පයක් තෝරගෙන ඒක සම්පාදනය කරලා ආර්ථිකමය වශයෙන් යම්කිසි ලාභයක් ලබාගෙන කටයුතු කිරීම තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. නමුත් මේ ඇතැම් ව්‍යාපාර තියෙනවා මේ ප්‍රධාන අරමුණ මේ ලාභ අපේක්ෂාව නොවේ. එම ව්‍යාපාරවල ප්‍රධාන අරමුණ හුදෙක්ම එක්කෝ පොදුවේ රටේ ඉන්න සියලුම පාරිභෝගිකයන් එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම කුඩා ව්‍යාපාර සංවිධාන තියෙනවා. ඒවවල ඉන්න ඒ ව්‍යාපාර වලින් අපි කියන්නේ මොකද්ද? ප්‍රයෝජනයක් ලබන කොට්ටාසේ අපි හඳුනා ගන්නවා කුඩා කණ්ඩායමක් විදිහට අපි සමාජිකයන් කියලා කියනවා. සමාජිකයන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමිතියක ඉන්න සමාජිකයන්. සම්පකාර සමිතියක ඉන්න සමාජිකයන්. එතකොට එම ප්‍රදේශයේ ඉන්න ප්‍රතිලාභීන් එහෙම නැත්නම් බෙනිෆිෂරිස්ලා කියන අපි ඉංග්‍රීසියෙන් ඒ ප්‍රතිලාභීන් යම්කිසි සීමා සහිත ප්‍රමාණයක් අරගෙන ඔවුන්ගේ සුබ සාධනය සඳහා කටයුතු කරනවා. ඉතින් මේ වගේ ආයතන අපිට දක්නට ලැබෙනවා. හරි? එතකොට ඒ කුඩා කණ්ඩායම්
අපි සමස්තයක් විදිහට රටක් විදිහට ගත්තොත් එහෙම අපි දකිනවා රාජ්‍ය අංශයත් යම් යම් ව්‍යාපාරවල නිරත වෙලා ඉන්නවා. ඇයි ඒ? රාජ්‍ය අංශයත් මේ පුද්ගලික අංශයත් එක්ක හරියට වැඩ කරලා මේ ලාභය උපරිම කරගන්න කටයුතු කරොත් තත්ත්වය අපිට හිතා ගන්න පුළුවන්ද? ඉතින් මේ දරුවනි බොහෝ විට රජයක් ව්‍යාපාරවලට ප්‍රවිෂ්ඨ වෙන්නේ හුදෙක්ම මේ ලාභ පිටුපස හඹා යාමට වඩා මේ රජයකට තියෙනවා සමාජීය වගකීමක් රටේ පුරවැසියන්ගේ සුබ සාධනය. ඉතින් ඒක නිසා රාජ්‍යංශයේ ඇතැම් විට ව්‍යාපාරවල නිරත වෙලා හිටියත් ඔවුන් බොහෝ විට ඒ ව්‍යාපාරික ප්‍රතිපත්ති සකස් කරලා උදාහරණයක් විදිහට භාණ්ඩයේ එහෙම නැත්නම් සේවාවේ මිල නියම කරන්නේ බොහෝ විට මේ පුරවැසියන්ගේ සුබ සාධනය එල්ල කරගෙන. ඒක නිසා අපි දකිනවා බොහෝ විට යම් සේවාවන් වල සාධාරණ මිලකට රජයට දෙන්න අවශ්‍ය නිසා රජය මොකද කරන්නේ? සමහර දේවල් වලට අපි සහන ආධාර ලබා දෙනවා. අපි කියනවා සබ්සිඩි එකක් දෙනවා කියලා. ඉතින් අර රජයේ ගන්න එකතු කරන බදු ආදායමෙන් කොටසක් මේ නිෂ්පාදනය කරන්න යන පිරිවැය ආවරණය කරගන්න යොදාගෙන ඒ රාජ්‍යංශයේ ව්‍යාපාර වලින් දෙන භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් අඩු මිලකට ජනතාවට මිලදී ගන්න සලස්වනවා. අපි දැක්කා මේ ඛනිජ තෙල් ආශ්‍රිත ඒ නිෂ්පාදන බොහෝ විට රජය මගින් ඒකෙන් පිරිවැයෙන් කොටසක් දරලා තමයි පාරිභෝගිකයන් අතර පත් කරන්නේ. ඒකේ 100% පිරිවැය අපේ කර මතට දාන්නේ නැහැ. ඒකෙන් 50%ක් එහෙම නැත්නම් 40ක් 30ක් විදිහට රජයේ විසින් තියෙන වෙනත් ආදායම් භාවිතා කරලා තමයි අපිට අඩු මිලකට ඒක දෙන්නේ පොදුවේ මේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා. ඒක නිසා අරමුණු අනුව ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් පදනම් කරගෙන තමයි මේ ව්‍යාපාර ක්‍රියාත්මක වන්නේ. එhmenan ආ කොටසට අපි දියාමු. එකක් තමයි ලාභ අපේක්ෂාව. දෙවෙනි එක තමයි සමාජීය සුබ සාධනය. අපි දැන් මේ කරුණු සාකච්ඡා කරපු කරුණු. එතකොට දෙවෙනි කොටසෙන් අහන්නේ අපිට එම අරමුණු දෙක සඳහා නිදසුන් දෙන්න. හරි? එතකොට නිදසුන් ලාභ අපේක්ෂිත ව්‍යාපාර වලට නිදර්ශන අපි ගමු. ඒක පුද්ගල ව්‍යාපාර ලාභ අපේක්ෂාවෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. ඊට පස්සේ දෙක හවුල් ව්‍යාපාර ඊට පස්සේ සංස්ථාපිත සමාගම්. ලාභ අපේක්ෂිත ව්‍යාපාර. ඊට පස්සේ මේකේ රාජ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම රාජ්‍ය සමාගමුත් තියෙනවා. රාජ්‍ය සමාගම් සමහර වෙලාවට අපිට හම් වෙනවා ලාභ අපේක්ෂිත ඒක පෙරදරි කරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාර. ඊළඟට සමාජ සුබ සාධනය අරමුණු කරගත් ව්‍යාපාරත් අපි උදාහරණ කිහිපයක් බලමු. සමාජ සුබ සාධනය අපි ගමු මෙහෙම. ගමක තියෙන මෙහෙම සුබ සාධන සමිති.
සුබ සාධන සමිති. සුබ සාධන සමිති. බෞද්ධ සමිති. සමුපාකාර සමිති. ඊළඟට රාජ්‍ය අංශයෙන් ගත්තොත් එහෙම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අපෙන් අහන්නේ කීයක්ද උදාහරණ ගානේ. ඊට පස්සේ අධ්‍යාපනය අපිට මෙතනින් ඉල්ලලා තියෙන උදාහරණ ප්‍රමාණය දීම ප්‍රමාණවත් අරමුණු සඳහා නිදසුන් කියලා තියෙන නිසා අපිට කීපයක් මේ ආවරණය කරලා උදාහරණ සපයන්න පුළුවන්. හොඳයි. අපි දැන් හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට අපි පිළිතුරු දුන්නා. අපි දැන් බලමු දෙවන කොටස මොකක්ද කියලා. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. හොඳයි. ප්‍රකාශ හතරක් තියෙනවා. සත්‍ය හෝ අසත්‍යභාවය අපි ප්‍රකාශ කරමු. හොඳයි. පළවෙනි ප්‍රකාශය. තනි පුද්ගල ව්‍යාපාරයක ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් ලබා දෙයි. මේ ප්‍රකාශයේ සත්‍යද? කවුරු ගැනද මෙතන කතා කරන්නේ? තනි පුද්ගල ව්‍යාපාර. කවුද ලියාපදිංචි සහතිකය දෙන්නේ? සමාගම් රෙජිස්ට්‍රාර්. දැන් ඔයගොල්ලෝ මතක් කරන්න තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න අවශ්‍ය වුණොත් අපි ඒ ඇප්ලිකේෂන් එක කොහෙන්ද ගන්නෙ? අපි කිව්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපි ඇප්ලිකේෂන් දෙකක් ගන්නවා. එකක් තමයි මේ ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමේ ඒ ඇප්ලිකේෂන් එක පෝරමේ. දෙවෙනි එක තමයි ඒ සඳහා අවශ්‍ය ග්‍රාම සේවා නිලධාරී සහතිකය ලබා ගැනීමේ පෝරම. ඒක බොහෝ විට ග්‍රාම නිලධාරී විසින් ඒක නිකුත් කරනවා. ඊට පස්සේ ග්‍රාම සේවා නිලධාරී සහතිකයත් එක්ක අපි සම්පූර්ණ කරලා අර අනෙකුත් ඇප්ලිකේෂන් එකත් සම්පූර්ණ කරලා අපි මේ ලියාපදිංචිය සඳහා බාර දෙනවා. එතකොට මේ ලියාපදිංචි කරන නීතිමය රාමුව මොකක්ද? අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ප්‍රඥාප්තිය. අදාළ පළාත් සභාවේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා කියලා කියන්නේ කවුද? සමාගම් රෙජිස්ට්‍රාර්වරයා කියලා කියන්නේ දරුවනේ සංස්ථාපිත සමාගමක් ලියාපදිංචි කරන බලධාරියා. මේ දෙකක්. එමනම් අපි කතා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාර නිසා ලියාපදිංචි කිරීමේ බලධරයා වන්නේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ බලධරයා. ඒක නිසා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් ලබා දී කියන ප්‍රකාශයට අපිට අසත්‍ය ප්‍රකාශයක් විදිහට අපිට ලකුණු කරන්න පුළුවන්. අසත්‍යයි. අසත්‍යයි. හරි. අපි දැන් බලමු දෙවන ප්‍රකාශය. දෙපාර්තමේන්තු මහා පරිමාණ සේවා සැපීම සඳහා උචිත ව්‍යාපාර සංවිධානයකි. සත්‍ය ප්‍රකාශය. මොනවද දෙපාර්තමේන්තු කියලා කියන්නේ? දෙපාර්තමේන්තු කියලා කියන්නේ රජයේ අමාත්‍යංශයක් යටතේ පාලනය වන දෙපාර්තමේන්තුවක්. ඒතකොට ඒක විශාල පරිපාලනමය ඒකකයක්. රජයේ දෙපාර්තමේන්තුවක් කියලා ගත්තොත් එහෙම රටේ තියෙන දිස්ත්‍රික්ක සියල්ලගේම මේ දෙපාර්තමේන්තුවේ කාර්යාලය තියෙනවා. ඊට පස්සේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අනෙකුත් නිලධාරීන් සේවකයන් මේවට පත් කරලා තියෙනවා. ඉතින් රටක් ඇතුලේ තියෙන සියලුම තියෙන ප්‍රදේශ ආවරණය වෙන විදිහට මේ කටයුතු සැලසුම් කරන්න අවශ්‍ය ශක්තිය තියෙන ආයතන රාමුවක් තමයි දෙපාර්තමේන්තුවක් කියලා කියන්නේ. ඒක නිසා මහා පරිමාණ සේවා සැපීම සඳහා දෙපාර්තමේන්තුවක් කරා කටයුතු කිරීම ඊතරම් අභියෝගයක් නෙවෙයි.
ඒක නිසා අපිට පුළුවන් මේක සත්‍ය ප්‍රකාශයක් විදිහට හඳුනගන්න දෙවෙනි ප්‍රකාශය. ව්‍යාපාරයක කළමනාකරණ කටයුතු පුද්ගලයන් කීප දෙනෙකු මගින් කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් සංස්ථාපිත සමාගම් උචිත වේ. ඒකත් සත්‍ය ප්‍රකාශයක්. අපි දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක් තෝරා ගැනීමෙන් අපිට මේ බොහෝ විට මේ පරිපාලන කටයුතු තනි පුද්ගලයෙකුගේ හැකියාව සහ දැනුම මත කිරීමට අප විසින්ම සීමා වෙනවා. ඉතින් ඒ වගේ තනි පුද්ගල ව්‍යාපාරයක් තෝරගන්නේ මේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන මූලික වශයෙන් ප්‍රථම වතාවට ආරම්භ කරන පුද්ගලයන්. ඔවුන්ගේ ඒකට හේතු කීපයක් තියෙනවා ඇයි තනි පුද්ගල ව්‍යාපාරයක් තෝරගන්නේ කියලා. මේ ලියාපදිංචි කිරීම ඒ කියන්නේ ව්‍යාපාරයක් පටන් ගැනීමේ නීති ඉතාමත් සරලයි තනි පුද්ගල ව්‍යාපාරයකට. ලියාපදිංචිය අනිවාර්ය නොවීම. ඒ වගේම මේ තනි පුද්ගලයෝ කැමති නැහැ මේ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට වෙනත් අය ඇඟිලි ගහනවාට. ඒගොල්ලෝ අගය කරන්නේ ව්‍යාපාරික ස්වාධීනත්වය. ඒගොල්ලෝ බොහෝ විට ඒ පුද්ගලයාගේ තියෙන හැකියාව තමයි ප්‍රයෝජනට ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මේ ව්‍යාපාරයේ ලාභය වෙනත් කාටවත් දෙන්න කැමති නැහැ. ලාභය තනින් භුක්ති විඳින්න ඕන, පරිපාලනයේ තමා විසින් කරගන්න ඕන, ස්වාධීනත්වයේ තියෙන්න ඕන කියලා තමයි ඒගොල්ලෝගේ සිතුවිලි ක්‍රියාත්මක වන්නේ. නමුත් අපි මෙතනින් එහාට අඩියක් ඉස්සරහට තියන්න කැමති නම් අපිට ලැබෙන ඉතාමත් සුදුසු ව්‍යාපාරයක් තමයි මේ සංස්ථාපිත සමාගම්. ඇයි අපිට අයිතිකරුවෝ කීප දෙනෙක්, වෘත්තිකයෝ කීප දෙනෙක් සම්බන්ධ වෙලා අපිට සංස්ථාපිත සමාගමක් අපි පිහිටවවුවොත් මේකේ මේ තීරණ ගැනීම සිද්ධ වෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්. ඒ ව්‍යාපාරයේ කොටස්කරුවන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් වෙලා සාමූහික තීරණ තියෙන විකල්ප සියල්ල හොඳින් සලකා බලලා විවිධ අදහස් වලින් හොඳම දේ පෙරාගෙන සුදුසුම තීරණය ගන්න ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබෙන ව්‍යාපාර සංවිධාන විශේෂයක් තමයි මේ සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ. හවුල් ගිවිසුමක් ඇතිවිය හැක්කේ ලිඛිතව පමණි. මොකද ගිවිසුමක් කියලා කියන්නේ? ගිවිසුමක් කියලා කියන්නේ එකඟතාවයක්. අපි බැඳීමක් ඇති වෙනවා මෙන්න මේ විදිහට තමයි කටයුතු කරන්න කියලා. සීමාවන් නිර්ණය කරනවා. එතකොට හවුල් ගිවිසුමක් කියලා කියන්නේ මේ ව්‍යාපාර සංවිධාන විශේෂයක් විදිහට හවුල්කරුවන් අතර, හවුල්කරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන් නේද? අයිතිකරුවන් අතර ඇතිවන එකඟතාවයට තමයි ගිවිසුමක් කියලා කියන්නේ. ඒතකොට හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ පොදුවේ අයිතිකරුවෝ දෙන්නෙක් සහ 20කට අඩු හවුල්කරුවන් සංඛ්‍යාවක් එකතු වෙලා සාමූහික තීරණ ගනිමින් සාමූහික ප්‍රතිලාභ භුක්ති විඳිමින් කරගෙන යන ව්‍යාපාරයක්. ඉතින් එවන් ව්‍යාපාරයක් විවිධ පුද්ගලයෝ සම්බන්ධ වෙලා කරනකොට ඔවුන් අතර එකඟතාවයක් තිබීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් එහෙම එකඟතාවයක් නොතිබීම නිසා යම් යම් මතවාද ගැටුම් වලට ඒක මුලපිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ලාභය බෙදාගන්නේ කොහොමද? වැටුපක් ගෙවනවද? තීරණ ගන්නේ කවුද? වැඩියෙන්ම තීරණයට බලපෑමක් කරන්න පුළුවන් කාටද? හැමෝටම පරිපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන්ද? විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. පස්සේ මතවාද එන්න පුළුවන්. අනිත් අය විරුද්ධ වෙන්න පුළුවන්. ඔයාට ඕක අයිති වැඩක් නෙමෙයි කියලා. ඉතින් මෙන්න මේ වගේ ඉදිරියේදී සිදුවිය හැකි දේවල් අවම කරගන්න අපිට පුළුවන් ගිවිසුමක් ඇති කරගන්න. ඒ ගිවිසුමට තමයි අපි කියන්නේ ඔප්පුවක් කියලා. එතකොට හවුල් ගිවිසුමක් ලිඛිත වෙන්න ඕනද? නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක කියන්නේ හවුල් ගිවිසුමක් ඇති විය හැක්කේ ලිඛිතව පමණයි. ව්‍යංගයෙන් උනත් පුළුවන් හවුල් ගිවිසුමක් ඇති කරගන්න. දෙන්න කියනවා අපි දෙන්න එළවලු ව්‍යාපාරයක් පටන් ගමු. එතකොට අපි දෙන්නට මේ හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔයත් සල්ලි දාන්න
ලක්ෂයක් මමත් ලක්ෂයක් සල්ලි දාන්නම්. එහෙම දාලා අපි මේක හොඳට කරගෙන යමු. අපි දෙන්නම මහන්සි වෙලා වැඩේ කරගෙන යමු. ඉතින් එතකොට මේගොල්ලෝ ලාභය කොහොමද දායක වෙන්නේ? ඒ ගැන කතා කරන්නේ නැහැ. කියනවා එයත් ලක්ෂයක් දානවා නම් මමත් ලක්ෂයක් දානවා නම් මේකෙන් එන ලාභය මොකද? දෙන්නම හිතනවා හරි. අපි දෙන්නම එක විදිහටනේ සල්ලි දාන්නේ. ඒකන්ද මට භාගයයි එයාට භාගයයි. ඉතින් අන්න අපි ඒ ගැන විශේෂයෙන් සාකච්ඡා කරන්නේ නැතු වුණාට අපි ඒක හිතේ තියෙනවා. හවුල්කරුවෝ හැමෝම හිතන්නේ එක විදිහටනේ. ඒක හන්දා හිතනවා හරි. අපි දෙන්න සමසමව තමයි මේ ලාභය බෙදාගන්නේ. හැබැයි අපි හිතමු තවත් හවුල් ව්‍යාපාරයක එක්කෙනෙකුට වැඩි ලාභයක් ගන්න ඕන නම් එහෙම මුලින්ම කියනවා අපි මුලින්ම මීටින් එකේදී කියනවා මට මේකේ 75යි ඔයාට 25යි. දෙන්න එකඟ වෙනවා. මොකද යාළුවෝ දෙන්නෙක්. එහෙම නැත්නම් පවුලේ දෙන්නෙක්. ඊට පස්සේ ඒකත් අපි ලිඛිතව දාගන්නේ නැහැ. එහෙම කරලා අපිට එහෙම නැත්නම් එක්කෝ ව්‍යංගයෙන් අර ඉස්සලා මං කිව්වේ ව්‍යංගයෙන් එතන කොහොමත් කතා කරේ නෑ ලාභ බෙදා ගන්න හැටි. නමුත් දෙන්න එක විදිහට ප්‍රාග්ධනය දාන නිසා ව්‍යංගයෙන් ඒගොල්ලෝ තේරුම් ගන්නවා 50ට 50 තමයි එකට එක තමයි බෙදාගන්නේ කියලා. හරි. එහෙම නැත්නම් අපිට ඒක දෙන්න කතා වෙලා ඒත් ලියන්න නැතුව එකඟ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඔප්පුවක් ඇති කරගන්න. ඒකට කියනවා ලිඛිත කිවිසුමක් කියලා. හවුල් ඔප්පුවක් කියලා කියන්නේ එතනට. ඒක නම් අපෙන් අහන්නේ සත්‍යද අසත්‍යද? හවුල් කිවිසුමක් ඇති විය හැක්කේ ලිඛිතව පමණි. අසත්‍යයි. අසත්‍යයි. හරි. ඊළඟ ප්‍රශ්න කොටස. තනි තීරණ ගැනීමට කැමති ධනුක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. ධනුකට ආරම්භ කිරීමට උචිත ව්‍යාපාර සංවිධානය නම් කරන්න. අපි කලින් ප්‍රශ්නේදී මේ දේවල් මම ඔයගොල්ලන්ට කිව්වා. සමහර අයගේ සිතුවිලි ක්‍රියාත්මක වන්නේ මේ විදිහට. ඒගොල්ලෝ කැමති නෑ මේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් එක එක්කෙනා මේක බලපෑම් කරන්න આવොත් මට නම් ඒක කරන්න බෑ. තීරණ ගන්න ඕන මම. කවුරුත් බාධා කරනවට කැමති නෑ. ස්වාධීන තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හන්ද මගේ ව්‍යාපාරයට මම වෙන කාටවත් එන්න දෙන්නේ නැහැ. ඒ විදිහට තමයි සිතුවිලි ක්‍රියාත්මක කරන්නේ. ධනුකත් ඒ විදිහේ කෙනෙක් ඔන්න ඔය මම කිව්ව ගනේ පුද්ගලෙක් තමයි ධනුක. එයාට ඕන හරි හෝ වේවා වැරදි හෝ වේවා තමා තමයි තීරණය ගන්න. හරි ගියොත් ඒකේ ප්‍රතිලාභ තමා සම්පූර්ණයෙන්ම භුක්ති විඳිනවා. වැරදුනත් ආයේ කාටවත් වගකීම පවරන්න යන්නේ නැහැ. ඒක විඳ දරාගෙන සද්ද නැතුව ඉන්නවා. අලාභේ දරා ගන්නවා. ඉතින් ඒ වගේ සිතුවිලි ක්‍රියාත්මක කරන ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා. එතකොට තීරණ ගැනීමේ ස්වාධීනත්වය අපේක්ෂා කරන පුද්ගලයෙකුට ආරම්භ කරන්න පුළුවන් සුදුසුම ව්‍යාපාර සංවිධානය මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාර. නැත්නම් අපි කියනවා කේවල ස්වාමි කියලා. කේවල කියන්නේ ස්වාමි. තනි එක්කෙනා ඉන්නේ හාම්පුතු එක්කෙනා ඉන්නේ. දැක්කා නේද? තනි පුද්ගල ව්‍යාපාර. වචනේ පරිසමාප්තියෙන්ම තනි පුද්ගල ව්‍යාපාරයක් කියන එක මේකෙන් පේනවා. රයිට්. එවනම් අපි මේක එයාට යෝජනා කරනවා. ආ කොටසෙන් මොකක්ද අහන්නේ? එම ව්‍යාපාරයෙන් ඔහුට ලැබෙන වාසි දෙකක් තමයි අපිට කියන්නේ. ඒ කියන්නේ අවම නීතිමය පසුබිමක්. පහසුවෙන් ආරම්භ කරන්න. අවම නීතිමය පසුබිමක් යටතේ පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. පහසුවෙන් ආරම්භීම තමයි එක වාසියක්. ඊට පස්සේ ලාභ තනිව භුක්ති විඳින්න පුළුවන්. ඒකටත් සමහර කැමති නැහැ. ලාභ තනිව භුක්ති විඳීම. ඊට පස්සේ
තීරණ ගැනීමේ ස්වාධීනත්වය. ඒකනේ කියලා තියෙන්නේ මේකේ නේද? තීරණ දෙකයි නේද අපෙන් අහන්නේ. තීරණ ගැනීමේ ස්වාධීනත්වය තව ගොඩක් තියෙනවා. තීරණ ගැනීමේ ස්වාධීනත්වය අපිට ලියන්න කියන්නේ දෙකයි. තව ගොඩක් දේවල් තියෙනවා. මොනවද? තමාගේ හැකියාව ගොඩක් තියෙනවා නම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද තමා තමයි තීරණ ගන්නෙ. තම දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර අය මේ ව්‍යාපාරයේ තියෙන බිස්නස් එකේ තියෙන තොරතුරු පිටායට යනවට කැමති නැහැ. ඒවා හංගගෙන තමයි තියන් ඉන්නේ. මේකේ තියෙන ලාභය කොච්චරද? මේකේ මාකට් එක කොච්චර තියෙනවද? කවුද හොඳ කස්ටමර්ස්ලා? මේ වගේ තොරතුරු පිටට යන්න දෙන්න කැමති නැහැ. ඒක නිසා තොරතුරු වල රහස්‍යභාවය තියාගන්න ඕන නම් ඒක පුළුවන් තරම් තමා ගාව තියාගන්න ඕනේ. ඒ වගේ විවිධාකාරයේ වාසි කීපයක් සලස්ස ගන්න පුළුවන් තමාට ගැළපෙන ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීම නිසා. හොඳයි. ඊළඟට ප්‍රශ්නය වර්තමානයේ බොහෝ ව්‍යාපාර සංවිධාන ඒවායේ ගිණුම් කරන කටයුතු පරිගණක ගත කර ඇත. පරිගණකය ආශ්‍රිත ගිණුම් කරන්නේ වාසි දෙකක් ලියන්න. අපි දැන් ඉගෙනගෙන තියෙනවා මොකද්ද? මේ ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා. අපි දිත්ත සටහන් අනුව අපි අර ඒවට අපි කියන්නේ T accounts කියලා. T accounts ගහන ක්‍රමයක්. ලෙජර් එකක් ඊට පස්සේ මූලික පොත්පන්ති වගේ දේවල් අපි භෞතිකව අපි පොත්පත්වල මේ වගේ සටහන් කරගනිමින් අපි ආරම්භ කරපු ක්‍රියාවලියක් තමයි මේ ගිණුම් කරණය කියලා කියන්නේ. ගිණුම් කරන්නේ ඒ තොරතුරු අපි මූලික වශයෙන් සටහන් කරන්නේ ගිණුම් තැබීම. ඒකට අපි ඉස්සර කිව්වේ පොත් තබනවා කියලා. එහෙම කරන පුද්ගලයාට අපි කිව්වා පොත් තබන්නා කියලා. පොත් තබන්නා කියලා කියන්නේ කවුද? පොත් තියෙන එක්කෙනාද? නැහැ. පොත් තබන්නා කියන තනතුර වෙන තනතුරක් නෙමෙයි. මේ ගිණුම් සකස් කරන ගිණුම් ලිපිකරු තමයි පොත් තබන්නා කියලා කියන්නේ. ඉතින් මේක තමයි මේ ගිණුම් කරන්නේ ආරම්භක පසුබිම. හැබැයි අපි දන්නවා sannivedana තාක්ෂණය අද දියුණුවේ හිණි පෙත්තටම ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තොරතුරු තාක්ෂණය හොඳටම දියුණු වෙලා. අද පරිගණකයක් නැති ව්‍යාපාරික ආයතනයක් අපිට හොයාගන්න පුළුවන්ද? අපි රැට මේ කැම ටිකක් ගන්න යන ටේක් අවේ කියන කඩ තියෙනවානේ. එතනත් මේ ඇනවුම ලබා ගන්නේ පරිගණකයක් හරහා. පරිගණක තාක්ෂණය ඒ තරම් ව්‍යාප්ත වෙලා තියෙනවා. ව්‍යාපාරවල කොටසක් බවට පත් වෙලා. ඉතින් මේ පරිගණක තාක්ෂණයේ දියුණුව නිසා අපිට සැලසිච්ච තවත් වාසියක් තමයි දරුවනේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය මේ පෑනින් පොතෙන් ලියලා ඒ වගේ කරගෙන ගිය ගිණුම් කරන ක්‍රියාවලිය ඒක ඊටමත් පහසුවෙන් කරන්න පුළුවන්, කාර්යක්ෂමව කරන්න පුළුවන්, අවම පිරිවැයකින් කරන්න පුළුවන් ක්‍රම හදලා දීලා තියෙනවා. මොනවා හරහාද? මේ ගණකාධිකාරීමය මෘදුකාංග හරහා. ඉතින් ඒක තමයි පරිගණකගත ගිණුම් කරණය කියලා කියන්නේ. අද අපිට භෞතික වශයෙන් ලෙජරයක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට තියෙන්නේ මේ පරිගණක මෘදුකාංගයක්. accounting software එකකට තමයි අපි මේ ගණදෙනු අපි ඇතුළත් කරන්නේ. ඊට පස්සේ ඒ දිනපතා මුදල් ශේෂය, ඒ වගේම ලාභ ගිණුම් වගේ දේවල් ඒවා ස්වයංක්‍රීයව මේ accounting software එක ඇතුලේ හරි ගැස්සිලා process වෙලා අපිට අවශ්‍ය තොරතුරු අපිට ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන් වටපිටාවක් බිහි වෙලා තියෙනවා. එහෙනම් පරිගණක ආශ්‍රිත ගිණුම් කරන්නේ වාසි මොනවද? අපිට අපි ලියමු කීපයක්. එක ගිණුම් තොරතුරු 2. ගිණුම් තොරතුරු 3.
අවම ශ්‍රම සම්පතක් භාවිතා කරමින් යොදවමින් අඩු පිරිවැයකින් කළ හැක. අඩු පිරිවැයකින් සැකසීම. 2 කාර්යක්ෂමව දත්ත ස්වයංක්‍රීයව සැකසී ගිණුම් වාර්තා පිළියෙල කිරීම. ගිණුම් වාර්තා පිළියෙල කිරීම. මොකද්ද මම මේ කිව්වේ? උදාහරණයක් විදිහට විකුණුම් කරන අංශයේ පරිගණකයකින් අපි හිතමු සුපර් මාකට් එකක විකුණුම් කොතනද ඉස්සලම ගිණුම් ගත කරන්නේ? ඒ විකුණන ස්ථානයේ point of sale අලෙවිය සිද්ධ වෙන ස්ථානයේදී තමයි මේ එක එක කස්ටමර්ගෙන් අපි ගන්න විකුණන භාණ්ඩවල රිසීට් එක ගිණුම් ගත කරන්නේ. ඉතින් ඒක ස්වයංක්‍රීයව අපේ විකුණුම් ගිණුමට අපි සම්බන්ධ කරලා ඊට පස්සේ ලැබෙන මුදල් ටික මුදල් පොත ඒකේ සටහන් වෙලා අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ගිණුම් ස්වයංක්‍රීයව සකස් වෙලා එනවා. ආයාසයෙන් මේක accounts තියන්න වෙනම staff එකක් අපි භාවිතා කරන්න ඕනේ නැහැ. ඒක තමයි මම කිව්වේ. කාර්යක්ෂමව දත්ත ස්වයංක්‍රීයව සැකසී ගිණුම් වාර්තා පිළියෙල කළ හැකි වීම. ඊට පස්සේ වාසි දෙකක් තමයි ලියන්න කියලා කියන්නේ. ඒකෙන් අපිට පුළුවන් තවදුරටත් අපි කිව්වොත් එහෙම මේකේ අපි කිව්වා පිරිවැය අඩුවෙන් අපිට මේ පරිගණකගත ගිණුම් කරන නිසා අපිට අවම පිරිවැයකින් අපිට ලබා ගන්න. ඒ වගේම තමයි අපිට තවත් එකක් කිව්වොත් එහෙම අපිට මේ නිවැරදිතාවය ඉහළයි. මොකද පරිගණකගත තාක්ෂණය තුලින් මේ ගිණුම් සකස් වෙන නිසා ඒවල නිවැරදිතාවය එහෙම නැත්නම් වැරදි සිදුවීම ඉතාමත් අවමෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අපිට ඉතා ඉක්මනින් අපිට කාර්යක්ෂම කියලා කිව්වේ අපිට ඕනම අවස්ථාවක මේ ගිණුම් තොරතුරු ලබා ගන්න පුළුවන් වීමත් මේකේ තියෙන විශේෂ වාසියක්. ඊළඟ ප්‍රශ්නය. අපි දන්නවා ගණකාධිකරණමය මෘදුකාංග තියෙනවා කියලා. ඊළඟ සැරෙන් අපි ඊළඟ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ ඒ සඳහා උදාහරණ දෙකක් දෙන්න. ඒ කියන්නේ මෘදුකාංග පැකේජ් දෙකක් දෙන්න. විවිධ මෘදුකාංග හදලා තියෙනවා. අපි කීපයක් ගැන කිව්වොත් එහෙම පැක් ඊට පස්සේ quick book my op ඊට පස්සේ සාගේ. එතකොට මේ තියෙන්නේ අපේ ඒ වගේ මේ දැනට වෙළඳපොලේ අපිට මිලදී ගන්න පුළුවන් මෘදුකාංග කීපයක් තමයි මේ අපි පෙන්නලා තියෙන්නේ. ACPAC ACC ACPAC quick book my op SAG. එතකොට මේ මෘදුකාංග හතරක් අපිට වියදම් කරන්න පුළුවන් මුදල ඒ වගේම අපේ අවශ්‍යතාවයට සරිලන ගිණුම් කරන පැකේජ් එකක් අපිට වෙළඳපොලෙන් තෝරගන්න පුළුවන්. හොඳයි. අපි බලමු. එහෙමනම් ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසට දැන් අපි ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ කියන්නේ මේ කොටසේදී අපිට ප්‍රශ්න යොමු වෙන්නේ ගිණුම්කරණය ආශ්‍රිතව. මොකද්ද? ගිණුම්කරණය ආශ්‍රිතව. එතකොට මේ කොටසේ එක ප්‍රශ්නයකට අපි අර මුලින් හඳුන්වා දීමේදී කිව්ව ලකුණු අපිට
12 ගානේ ලැබෙනවා කියලා. එතකොට ලකුණු 24ක් අපිට උපයන්න පුළුවන්. එතකොට අපිට ප්‍රශ්න 3ක් හම්බ වෙනවා. 3ෙන් අපිට 2ක් තෝරගන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් බලමු. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ආ කොටස. හරි. ගිණුම්කරණය යනු කුමක්ද? ගිණුම්කරණය යනු කුමක්ද? හරි. අපි දැන් කොහොමද නිර්වචනය කරන්නේ? දැන් අපි බලන්න දෙවෙනි කොටස. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කුමක්ද? ප්‍රධාන අරමුණ. එතකොට මේ කොටස් දෙකම අපි දන්නවා ඊටම සම්බන්ධ ප්‍රශ්න දෙකක්. ගිණුම්කරණය කියනකොට මේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණත් ඇත්තටම කියවෙනවා. අපි ගිණුම්කරණය කියලා මොකද්ද අපි ඉගෙන ගත්තේ? ව්‍යාපාරයක ඇල්මක් ඇති පාර්ශවයන්ට ව්‍යාපාරයේ පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම. දැක නේද? මම මොකද කිව්වේ? ව්‍යාපාරික ඇල්මක් ඇති පාර්ශවයන්ට ව්‍යාපාරයේ පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන මොන තොරතුරුද? මූල්‍යමය තොරතුරු සම්පාදනය කිරීම. මොකටද? තීරණ ගන්න. දැක නේද? එහෙනම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ එතන කියවෙනවා. තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය. එතකොට අපිට මේක තැන් දෙකක ලියන්න සිද්ධ වෙනවා. ඒකට ගිණුම්කරණය කියලා කියන්නේ එහෙමනම් ක්‍රියාවලියක්. ගිණුම්කරණය කියලා කියන්නේ ඇත්තටම ක්‍රියාවලියක්. ඒක කොතනින්ද පටන් ගන්නෙ? පටන් ගන්න තැන තමයි මොනවද? ව්‍යාපාරයක ගනුදෙනු. ගනුදෙනු. එතකොට මේ ගනුදෙනු සිද්ධ වුණා කියලා අපි කොහොමද දැනගන්නේ? ගනුදෙනුවක් කියලා කියන්නේ පාර්ශ්වයන් දෙකක් අතර සම්පත් හුවමාරුවක්. එහෙම නේද? ගනුදෙනුවක් කියලා කියන්නේ දෙපාර්ශ්වයක් අතර සිද්ධ වෙන සම්පත් හුවමාරුවක්. ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒතර ඒකට අපිට සාක්ෂියක් තියෙනවා. ඒකට අපි කියනවා මූලාශ්‍ර ලේඛන. source documents. ඊළඟට අපි මොකද කරන්නේ? මූලික පොත්. නේද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි මූලික පොත්පත් වලින් ගියයින් පස්සේ අපි ලෙජරය හදනවා. ලෙජරය හදලා මොකද කරන්නේ? ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. අන්තිමට අපි මොකද කරන්නේ? මූල්‍ය ප්‍රකාශන හදනවා. අන්තිමට අපි යන්නේ කොතනටද? මූල්‍ය ප්‍රකාශන. ඒතර ගිණුම්කරණය කියලා කියන්නේ ඔන්න ඕකයි. ඕක තමයි මම අර වෙනත් ක්‍රමයකටත් ඔයගොල්ලන්ට නිර්වචනය කරේ. එහෙම නේද? පටන් ගන්න තැන තමයි ගනුදෙනුවක් සිද්ධ වෙනවා. සම්පත් හුවමාරුවක් සිද්ධ වෙනවා. මුදල් ටිකක් දීලා මම භාණ්ඩ ටිකක් මිලදී ගන්නවා. ස්ටොක් එකක් මිලදී ගන්නවා. ඒක තමයි මම ආපහු මගේ ගනුදෙනුකරුවන්ට විකුණන්නේ. ඒකට අපි කියනවා භාණ්ඩ අලවිය කියලා. භාණ්ඩ තොග මිලදී ගැනීම, භාණ්ඩ අලවිය. ඔය අවස්ථාවල් දෙකේදීම සිද්ධ වෙන්නේ ගනුදෙනු. එහෙම නේද? ඒකට ඊට සාක්ෂියක් විදිහට මූලාශ්‍ර ලේඛන බිහි වෙනවා. ඉන්වොයිස් එකක් වගේ දෙයක්. ගැනුම් ඉන්වොයිසිය නේද? එහෙම නැත්නම් බැංකුවේ මුදල් තැන්පත් කරා නම් තැන්පත් පත්‍රිකාව. ජර්නල් වවුචර් අපි ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. මේවා තමයි මූලාශ්‍ර ලේඛන. ඊට පස්සේ අපි මොකද කරන්නේ? සමාන ස්වභාවයේ ගනුදෙනු අපි වෙන වෙනම පොත්පන්ති කීපයක අපි සටහන් කරනවා. මුදල් පොත, බැංකු ගිණුම, සුළු මුදල් පොත, ගැනුම් ලෙජරය, විකුණුම් ලෙජරය, පොදු ජර්නලය මේ වගේ මූලික පොත්පත් අපි නඩත්තු කරන්නේ මොකටද? මේ විවිධ ගනුදෙනු අපි වර්ග කරලා එක හා සමාන වර්ග එක එක පොත්වල අපි වෙන් කරලා සාරාංශ කරලා අපි සටහන් කරලා අවසානයේ අපි ගිණුම් වල ශේෂයන් ටික ලෙජරයකට අරන් එනවා. ලෙජරයෙන් අපි ශේෂ පිරික්සුම හදලා මූල්‍ය ප්‍රකාශන සකස් කරනවා. ලාභ ගිණුම, ශේෂ පිරික්සුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය වගේ දේවල්. ඒක තමයි මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ගිණුම්කරණය කියලා. එහෙමනම්
අපි මේ විදිහට ලියනවා. ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරික ගනුදෙනු ව්‍යාපාරික ගනුදෙනු වර්ග කොට ව්‍යාපාරික ගනුදෙනු වර්ග කොට මූලික සටහන් පොත්වල ලේඛනගත කොට ලෙජරය තුල ගිණුම් සකස් කර මූල්‍ය ප්‍රකාශන සකස් කොට මූල්‍ය තොරතුරු සම්පාදනයයි. අපි මේ ක්‍රියාවලිය තමයි අපි මේ කුඩා නිර්වචනයකට මම අරන් ආවේ. මොකද්ද? ව්‍යාපාරික ගනුදෙනු වර්ග කොට මූලික සටහන් පත්‍ර ලේඛනගත කොට ලෙජරේ තුර ගිණුම් සකස් කර මූල්‍ය ප්‍රකාශන සකස් කොට මූල්‍ය තොරතුරු සම්පාදනය කිරීම තමයි ගිණුම් කරණය කියලා කියන්නේ. ගිණුම් කරණය එක ක්‍රියාවලියක්. ආ කොටසෙන් අහන්නේ ගිණුම් කරණයේ ප්‍රධාන අරමුණ මොකද්ද? මම ඒක කිව්වා. මොකද්ද? ව්‍යාපාරය කෙරේ ඇල්මක් ව්‍යාපාරය කෙරෙහි ඇල්ම ඇති පාර්ශ්වයන්ට ව්‍යාපාරය කෙරෙහි ඇල්ම ඇති පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබඳ තීරණ ගැනීම සඳහා මූල්‍ය තොරතුරු සම්පාදනය. හොඳයි. ඇයි මම මෙහෙම ලිව්වේ? ගිණුම් කරණය කියන මෙන්න මේ ක්‍රියාවලිය මේ වගේ මූලාශ්‍ර ලේඛන හරහා මූලික පොත්පත් අපි නඩත්තු කරලා ලෙජරය සකස් කරලා ශේෂ පිරික්සුම හදලා අවසානයේ මූල්‍ය ප්‍රකාශන හරහා අපි තොරතුරු ලබා දෙනවා. ඇයි එහෙම කරන්නේ? ඇයි තොරතුරු අපිට ඕන වෙන්නේ? තොරතුරු ඕන වෙන්නේ කාටද? කවුද මේ තොරතුරු දිහා බලන් ඉන්නේ? කවුද? ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් ඇති පාර්ශ්වයන්. කවුද ව්‍යාපාරයකට ඇල්මක් ඇති පාර්ශ්වයන්? ව්‍යාපාරයේ අයිතිකරුවන්, සේවකයන්, කළමනාකරුවන්, තරඟකරුවන්, ගනුදෙනුකරුවන්, රජය, ප්‍රජාව, ආයෝජකයන්, මූල්‍ය ආයතන කොච්චර ඉන්නවද ඇල්මක් ඇති පාර්ශ්වයන්? මේ හැමෝටම අපේ ව්‍යාපාරය පිළිබඳ යම් යම් තොරතුරු අවශ්‍ය වෙනවා. ඇයි? තීරණ ගන්න. ඇයි? ඒගොල්ලෝ අපේ ව්‍යාපාරයත් එක්ක කිට්ටුවෙන් කටයුතු කරන නිසා. ඒකයි කියන්නේ ඇල්මක් ඇති පාර්ශ්වයන් කියලා. ඇල්මක් ඇති වෙන්නේ නැහැ ඔවුන් අපිත් එක්ක කිට්ටුවෙන් වැඩ කරන්නේ නැත්තම්. උදාහරණයක් විදිහට
අපිට අමුද්‍රව්‍ය සපයන සැපයුම් කරුවන් අපිත් එක්ක කිට්ටුවෙන් කටයුතු කරනවා. ඇයි ඒ? ඔහුගේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෙක් අපි. ඔහුගේ සාර්ථකත්වය රඳා පවතින්නේ අපි කොතරම් දුරට ඔහුගේ අමුද්‍රව්‍ය මිලදී ගන්නවද? ඔහුට අපි ඒ ගන්න අමුද්‍රව්‍ය වලට નિયમિત වේලාවට ගෙවනවද? ඔහු අපිට ගුණත්වයෙන් යුතු අමුද්‍රව්‍ය දෙනවද? අන්න ඒ වගේ එක එක පාර්ශ්වයන්ට තියෙනවා අරමුණු. ඒ අරමුණු ඉටු වෙන තාක් අපි එකට කටයුතු කරනවා. ඒක නිසා එහෙම කරන්න නම් මේ ව්‍යාපාරයේ පිළිබඳ තොරතුරු අත්‍යවශ්‍යයි. ඒක තමයි අපි මේ විදිහට අපි මේ පිළිතුරු දෙක ටිකක් වෙනස් කරලා ලියන්න සිද්ධ වුණේ. මොකද එකම කාරණය තමයි මේ දෙකෙන්ම අහන්නේ. ගිණුම් කරණය යනු කියන තැනට අපි කිව්වා ව්‍යාපාරික ගනුදෙනු වර්ග කොට මූලික සටහන් පොත්පත්වල ලේඛනගත කොට ලෙජරේ තුල ගිණුම් සකස් කර මූල්‍ය ප්‍රකාශන සකස් කොට මූල්‍ය තොරතුරු සම්පාදනයයි. ඒකම අපි වෙනත් ආකාරයෙන් කියනවා ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ තමයි තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය. ඒක නිසා අපි ඒක කියනවා ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් ඇති පාර්ශ්වයන්ට ව්‍යාපාරයේ පිළිබඳ තීරණ ගැනීම සඳහා decision making මූල්‍ය තොරතුරු සම්පාදනය කිරීම තමයි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. හොඳයි. අපි දැන් දෙවැනි කොටසට ප්‍රවිෂ්ඨ වෙනවා. 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී කසුන් සංජීව ව්‍යාපාරයක් ආරම්භ කළේ. ඔහුගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කීපයක් ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පහත දක්වා ඇත. ඊට අදාළ එක් එක් ගනුදෙනුව ලියන්න කියලා තමයි අපෙන් කියන්නේ. මොකද්ද මේ දීලා තියෙන්නේ? ගිණුම් කරන සමීකරණය. බලන්න මේක ඇතුලේ ගිණුම් කරන සමීකරණය තියෙනවා. මේ තියෙන්නේ ගිණුම් කරන සමීකරණය. මම ඒක ලකුණු කරලා පෙන්නන්නම්. ඒ ඔස්සේ තමයි අපි හිතන්න ඕන. මෙන්න බලන්න. ව්‍යාපාරික වත්කම් සමාන වෙනවලු ඒ ව්‍යාපාරයේ හිමිකම් සහ වගකීම් වල එකතුවට. මේක මේ ගණිතමය සමීකරණයක්. ගණිතමය සමීකරණයක් අපි ගිණුම් කරන්නට භාවිතා කරන ස්ථානයක් තමයි අපි මේ සාකච්ඡා කරන තැන. හොඳයි. එතකොට මේ ව්‍යාපාරයේ ගනුදෙනු කීපයක් දීලා තියෙනවා. ගනුදෙනු කීපයක්. එතකොට ඒ ගනුදෙනු කීපය මොකක්ද අපෙන් අහන්නේ? මේ ගනුදෙනුව ලියන්නලු. කෝ දැන් ගනුදෙනු ටික මේකේ. මෙන්න අයන්නෙන් කියන්නේ එක ගනුදෙනුවක්. හරි? අයන්නෙන් පෙන්නනවා එක ගනුදෙනුවක්. මොකද්ද? මුදල් එහෙම නැත්නම් ණය ගැතියෝ කියන වෙනස ඇති වෙනවා. මුදල් එහෙම නැත්නම් ණය ගැතියෝ පැත්ත ධන ලකුණක් තියෙනවා. ධන ලකුණක් තියන්නේ ඇයි? ඒ ගනුදෙනු නිසා වැඩි වෙනවා කියන එක හැඟවන්න තමයි එහෙම දීලා තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අනිත් පැත්තෙන් ගියොත් එහෙම හිමිකම ඒකත් වැඩි වෙනවා. මෙන්න පළවෙනි ගනුදෙනුව නිසා මුදල් වැඩි වෙලා අපිට පේනවා මුදල් සම්පත වැඩි වෙනවා. ඒ වගේම හිමිකමුත් වැඩි වෙනවා. වැඩි වෙනවා කියලා අපි හොයාගත්තේ මෙන්න මේ ලකුණ හන්දා. මේ බලන්න. ලකුණ කෙරේ සරකිල්ල දක්වන්න. මෙතනදිත් මේක වැඩි වෙලා මේක වැඩි වෙලා. මේකෙදි මේක අඩු වෙලා මේක වැඩි වෙලා එච්චරයි. එකක් අඩු වෙනවා එකක් වැඩි වෙනවා. මේකෙදි මෙතනත් අඩු වෙනවා මෙතනත් අඩු වෙනවා. හොඳයි. දැන් අපෙන් අහන්නේ මේ ගණදෙනුව අපි මොකක්ද කියලා කියලා නැහැ. හරි? ගණදෙනුව ගිණුම් කරන සමීකරණේ ලකුණු කරලා තියෙනවා. ගණදෙනුව අපිට ගිණුම් කරන සමීකරණය තුලින් වාර්තා කරන්න පුළුවන්. අපි ඉගෙන ගත්තේ කොහොමද ගණදෙනුව කොහොමද අපි වාර්තා කරන්නේ කියලා? අපි ඉගෙන ගත්තේ ලෙජර් ගිණුම් හරහා T accounts ඒ විතරක්ද? නැහැ. අපි ගිණුම් කරන සමීකරණයක් ඉගෙන ගත්තා.
දුවලා පුතාලාට මතකද අපි ඉස්සලම ඉගෙන ගත්තේ ගිණුම් කරන සමීකරණය. ඒකෙන් තමයි අපි ඉස්සලම ගණිතනු ලකුණු කරන්න ඉගෙන ගත්තේ. ඊට පස්සේ තමයි අපි මේ දිත්ත සටහන් වලට ගියේ. මතකද? ලෙජර් ගිණුම කියලා කියන්නේ දිත්ත සටහන්. අපි කිව්වා සෑම ගණිතනුවකටම ගිණුම් දෙකක ඒ ගණිතනුවේ බලපෑම අපි දිත්ත බලපෑම අපි හඳුනා ගන්නවා කියලා. එක පැත්තක හර වුණොත් අනිත් ප්‍රතිවිරුද්ධ ගිණුමේ බැර වෙනවා කියලා කිව්වා. ඉතින් ඔය කියන කාරණයම අපි ගිණුම් කරන සමීකරණය තුලිනුත් අපි ඔය ද්විත්ව බලපෑම අධ්‍යයනය කරා. හැබැයි අපි මේ අන්තිමට කිව්වේ මොකද්ද? ගණදෙනු ව්‍යාපාරික රාශියක් සිදුවන නිසා මේ ගිණුම් කරන සමීකරණය තුලින් ගණදෙනු සටහන් කිරීම ප්‍රායෝගික නෑ කියලා. ඒක නිසා මේ ගණදෙනු ගිණුම්ගත කරන්න අපි භාවිතා කරන ක්‍රමවේදය තමයි මේ ලෙජර් ගිණුම් හරහා කරන එක. නමුත් අපිට ඔය කියන කාරණේම අනිවාර්යයෙන්ම ගිණුම් කරන සමීකරණය තුලිනුත් කරන්න පුළුවන්. එතකොට ගිණුම් කරන සමීකරණය තුලින් අපි සම්බන්ධතාවයක් අපි ගණිතමය වශයෙන් ගොඩනගා ගන්නවා. ව්‍යාපාරයක තියෙන ඒකක සංකල්පයත් එක්ක. ඒකක සංකල්පය කියලා කියන්නේ ව්‍යාපාරයයි අයිතිකරුයි කොට්ටාස දෙකක්. ඒක නිසා මේ ගණදෙනු අපි වෙන වෙනම සටහන් කරගන්නවා. අයිතිකරුන්ගෙන් වෙන් වෙච්ච වෙනම ස්වාධීන ආයතනයක් විදිහට තමයි ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්නේ. එතකොට ව්‍යාපාරයට සම්බන්ධිත අනෙකුත් පාර්ශ්වයන් කියලා කියන්නේ මූල්‍ය ආයතන සහ ණය හිමි වගේ අය. ඒ අයත් වෙන් වූ පාර්ශ්වයන් විදිහට තමයි අපි සලකන්නේ. ඒක නිසා තමයි අපි මේ ගණදෙනු ගිණුම්ගත කිරීමේදී ද්විත්ව බලපෑමක් අපි හඳුනාගන්නේ. හරි. එතකොට ව්‍යාපාරවල වත්කම් වල හිමිකාරත්වය මෙන්න මේ එක්කෝ අයිතිකරුවන්ට එහෙම නැත්නම් ණය සපයන මූල්‍ය ආයතන සහ ණය හිමියන් අතර බෙදී යන බව තමයි අපි හඳුනාගත්ත සම්බන්ධතාවයේ. එතකොට මේගොල්ලොන්ගේ හිමිකම් සහ වගකීම් වල සමස්ත එකතුව ව්‍යාපාරයේ මුළු වත්කම් වලට සමාන වෙනවා කියලා තමයි අපි ඔප්පු කරගෙන තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු එක ගණදෙනුවක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ මුදල් ලක්ෂ 5කින් වැඩි වෙලා හිමිකම් ලක්ෂ 5කින් වැඩි වෙන ගණදෙනුව කුමක්ද? අපි දැන් ගණදෙනුව අපි අනුමාන කරලා පිළිතුරක් දෙන්න තමයි ඕන. ඒක නිසා අපි පළවෙනි ගණදෙනුව අනුමාන කරමු මෙන්න මේ විදිහට. ගිණුම් කරන සමීකරණයේ ආශ්‍රිතව මේ මුදල් කියන ලයින් එකට තමයි මේ හතරම අපිට ගොඩක් වෙලාට දාලා තින්නේ. එක්කෝ ඒක ඕනනම් අපිට ණය ගැතිය කියලාත් අපිට ගන්න පුළුවන්. අපි බලමු ගණදෙනුවක් නිර්මාණය කරන්න මෙන්න මේ දේ සිද්ධ වෙන. මොකක්ද? ව්‍යාපාරයේ වත්කම් ඉහළ යන්න ඕන ලක්ෂ 5කින් එම ප්‍රමාණයෙන්ම අයිතිකරුගේ හිමිකම් ඉහළ යන්න ඕන ගණදෙනුව මොකක්ද? වත්කම් වැඩි වෙනවා. ඒ කියන්නේ මුදල් ශේෂය ඉහළ යනවා. එහෙම ඉහළ යනකොට අයිතිකරුගේ අයිතියත් එම ප්‍රමාණයෙන් ඉහළ යන්න නම් සිදු වෙන්න පුළුවන් ගණදෙනුව මොකද්ද? මොකක්ද ඒ ගණදෙනුව? ඕගොල්ලන්ට නිර්මාණය කරන්න පුළුවන්. අපි හිතමු මෙහෙම. මෙයා ව්‍යාපාරේ පටන් ගන්නෙ මෙතනින්. පටන් ගන්නකොට මොකද ඉස්සෙල්ලාම කරන්නේ? එයා මුදලක් ආයෝජනය කරනවා. නේ? එයා කීයක්ද ගේන්නේ? රුපියල් ලක්ෂ 5ක්. රුපියල් ලක්ෂ 5ක ව්‍යාපාරයක ආයෝජනය. දැන් බලන්න එහෙම වුණොත් මෙහෙම වෙනවද කියලා? රුපියල් ලක්ෂ 5ක් එයාගේ සාක්කුවේ තියෙන සල්ලි බැංකුවෙන් හරි අරගෙන ඇවිල්ලා භෞතිකව ඒ සල්ලි ටික මොකද කරන්නේ? ව්‍යාපාරයට ගෙනල්ලා දෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ ඉන්න ඇකවුන්ටන්ට් හරි කාට හරි එයා ලක්ෂ 5ක් දෙනවා. මෙන්න බිස්නස් එකට මගේ ආයෝජනය ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න කියලා. හරි. එතකොට මොකද්ද වෙන්නේ? මුදල් කියලා කියන්නේ වත්කමක්. එතකොට වත්කමක් ව්‍යාපාරයට එකතු වෙනවා. එකතු වෙනවා කියලා කියන්නේ ඉහළ යනවා. එතකොට මොකද්ද වෙන්නේ?
ගිණුම් කරන සමීකරණය අනුව කවුද මේ වත්කම දුන්නේ ව්‍යාපාරයට? කවුද මේ මුදල් ටික දුන්නේ ව්‍යාපාරේ? අයිතිකරු. මම කිව්වේ රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට ආයෝජනය කිරීම. ආයෝජනය කරන්නේ කවුද? අයිතිකරු. එහෙම නේද? අයිතිකරු. එහෙමනම් අයිතිකරු ආයෝජනය කරා නම් හිමිකම තමයි එතෙන්දී වැඩි වෙන්නේ. එහෙමනම් ගනුදෙනුව හරි නේද? හරි. පළවෙනි ගනුදෙනුව හරි. ඔය විදිහටම අපි දැන් මේ දෙවනි ගනුදෙනුවත් අපි නිර්මාණය කරනවා. දෙවන ගනුදෙනුවේදී මොකද්ද සිද්ධ වෙන්නේ? අපි හිතමු මුදල් වැඩි වෙනවා වගකීමුත් වැඩි වෙනවා. වගකීමක් වැඩි වෙනවා. අන්න දැන් හිමිකම් නෙමෙයි දැන් තියෙන්නේ මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. වගකීම් කියලා කියන්නේ කවුද? එක්ක මූල්‍ය ආයතන එහෙම නැත්නම් සැපයුම් කරුවා. එහෙම නැත්නම් වෙනත් ණය දීපු පුද්ගලයෙක්, ණය පහසුකම් දෙන පුද්ගලයෙක්. අපි හිතමු බැංකුවක් කියලා. බැංකුවකින් ලක්ෂ 3ක ණයක් දෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? මම ඒක ලියන්නම්. රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? බැංකු ණයක් ගන්නවා කියලා කියන්නේ ව්‍යාපාරයේ මොකක්ද ඒක? අපි දන්නවා ව්‍යාපාරයක තියෙන්නේ වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම් සහ වියදම්. ගිණුම් අපි වර්ග කරොත් ඔන්න ඔය පහ තමයි තියෙන්නේ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ඒතර බැංකු ණයක් ගන්නවා කියලා කියන්නේ මොකක්ද ඒක? ඒක වත්කමක්ද? එහෙම නැත්නම් හිමිකමක්ද? වගකීමක්ද? බැංකු ණයක් ගන්නවා කියලා කියන්නේ ණය ගෙවන්න බැඳීමක් ඇති වෙන නිසා ඒක ව්‍යාපාරය අපි පොත්පත් වලට අරගන්නේ වගකීමක් විදිහට. ඒක හන්දා. එහෙමනම් රුපියල් ලක්ෂ 3ක් එනකොට වගකීමක් වැඩි වෙනවා ව්‍යාපාරේ. වැඩි වෙනවා පෙන්වන්න තමයි අපි එකතු කිරීම දාලා තියෙන්නේ. බැංකුවෙන් සල්ලි දෙනවා කියලා කියන්නේ ඒ සල්ලි ටිකත් අපේ මුදල් ගිණුමට තමයි එකතු වෙන්නේ. මුදල් ගිණුම ලක්ෂ 3කින් ඉහළට යන නිසා අපි ඒ පැත්තත් අපි එකතුවක් විදිහට දැම්මේ ධන 3 ලක්ෂය ධන 3 ලක්ෂය. එහෙමනම් මේ ගනුදෙනුවට මේ කියන ඉලක්කම් දෙක ගැලපෙනවා ගිණුම් කරන සමීකරණය තුල පෙන්නන. හොඳයි. තුන්වන ගනුදෙනු නිර්මාණය. මොකද්ද වෙන්නේ? 50000ක් මුදල් අඩු වෙනවා. ඊට පස්සේ වත්කම් පැත්තෙම මෙන්න ගිණුම් කරන සමීකරණයේ වත්කම් තමයි මෙතනට එනකල් තියෙන්නේ. මේ පැත්තේ ඔක්කොම වත්කම් තියෙන්නේ. හරි. මෙතන මොකද්ද වෙන්නේ? මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙලා මොකද්ද වෙන්නේ? භාණ්ඩ තොගය වැඩි වෙනවා. මේ පැත්තේ මොනවත් වෙලා නැහැ. එතකොට සෑම ගණදෙනුවක්ම සිද්ධ වුණොත් මේ ගිණුම් කරන සමීකරණයේ දෙපැත්තෙම වෙනස් වෙන්න ඕනද? එහෙම කියලා නැහැ. ඔය කියන වෙනස එක්ක මේ වත්කම් ඇතුලේ උනත් වෙන්න පුළුවන්. එක්ක හිමිකම් වගකීම් එක්ක මේ පැත්තේ සිද්ධ වෙලා වත්කම් සහ වගකීම් සහ හිමිකම් කියන දෙකම වෙනස් වෙන්නත් පුළුවන්. ඒක ගණදෙනුවේ ස්වභාවයත් එක්ක සිදු වෙන දෙයක්. එතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ? එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙනවා. එකම ගානේ 50000යි. මේ ගණදෙනුව මොකද්ද වෙන්න පුළුවන්? මුදලට භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. මේ දෙකම තියෙන්නේ එකම බාස්කට් එකක් ඇතුලේ. වත්කම් කියන බාස්කට් එකක් ඇතුලේ. ඒක හන්දා සමස්ත අගයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ සමස්ත වත්කම් වලට. ඇයි මුදල් වලින් 50000ක් අඩු වෙලා තොගය 50000ක් එකතු වෙනවා. එතකොට අඩු වෙච්ච එකට එකතු වෙච්ච එක කැපිලා බලපෑම බිඳුවයි. එහෙමනම් මේ ගණදෙනුව හන්දා වත්කම් වල වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි වත්කම් ඇතුලේ තියෙන ගිණුම් දෙකක නම් අගයන් වෙනස් වෙනවා. මුදල් ගිණුමේ අගය අඩු වෙනවා, තොගේ අගය වැඩි වෙනවා. එහෙනම් තුන්වන ගණදෙනුව මම ලියන්නම්. මොකද්ද? රුපියල් 50000ක භාණ්ඩ ණයට නෙමෙයි මිලදී ගැනීම. මිලයට ගත්තා කියන එක තමයි මිලදී ගැනීම කියලා දුන්නේ. දැන් අපි ඉක්මනට බලමු
ඊළඟ ගනුදෙනුව අපිට හොයාගන්න පුළුවන්ද කියලා 5000ක් අඩු වෙනවා මුදල් හිමිකම අඩු වෙනවා 5000ක් මුදල් අඩු වෙලා 5000ක් හිමිකම අඩු වෙනවා හතරවෙනි ගනුදෙනුව හරි එතකොට හිමිකම අඩු වෙන්න පුළුවන් මොනවද අපි ඉගෙනගෙන තියෙන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ එහෙම නැත්නම් මුදල් ගත්තොත් හිමිකම අඩු වෙනවා තවත් හිමිකම අඩු වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි ව්‍යාපාරයේ සිද්ධ කරන වියදම් එහෙමනම් හිමිකම අඩු වෙන්න පුළුවන් අපි එක්ක මුදල් ව්‍යාපාරයෙන් අයිතිකරුගේ ප්‍රයෝජන සඳහා ගත්තොත් එහෙම නැත්නම් භාණ්ඩ ගත්තොත් එහෙම නැත්නම් වියදම් කරොත් ව්‍යාපාරයේ සියලුම වියදම් ව්‍යාපාරයේ හිමිකමට තමයි අපි ගලපන්නේ වියදම් ගිණුම් ඔක්කොම අවසානයේ ඇවිල්ලා අපි හිමිකම් ගිණුමට ගලපන්නේ ආදායම් ටිකත් අපි හිමිකම් වලට ගලපන්නේ ආදායම් ලැබුණොත් හිමිකම් ඉහළ යන අතර වියදම් කරන්න හිමිකම අඩු වෙනවා එහෙනම් හතරවෙනි ගනුදෙනුව අපි ගමු හිමිකම අඩු වෙච්ච සහ මුදල් අඩු වෙච්ච ගනුදෙනුවක් ඒක නිසා අපි කියමු මොකද්ද රුපියල් 5000ක දුරකථන බිලක් ගෙවීම මම මේක හිතුවේ ව්‍යාපාරයේ වියදමක් විදිහට. ඕගොල්ලන්ට ඕන හිතා ගන්න පුළුවන් මේ දුරකථන බිල ව්‍යාපාරයේ සල්ලි වලින් අයිතිකරුගේ දුරකථන බිල ගෙවුවත් මේ විදිහට හිමිකම් වලට තමයි ඒක ගලපන්නේ. හැබැයි වෙනස අපි පෙන්වන්නේ ගිණුම් වල. අපි අයිතිකරුගේ පුද්ගලික වියදමක් කරලා තිබ්බනම් අපි ගැනිලි ගිණුම හර කරන්නේ. හැබැයි ව්‍යාපාරයේ දුරකථන බිලක් නම් ගෙව්වේ දුරකථන කියන වියදම් ගිණුම තමයි අපි හර කරන්නේ මෙම අවස්ථාවේදී. හරි නේද? එහෙනම් අපි ගනුදෙනු හතරම නිර්මාණය කළා. හොඳයි. අපි දැන් මේ සාකච්ඡා කළේ ගිණුම් කරණය කොටසේ අපිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ. ඒකේ අපි ප්‍රශ්න කොටස් දෙකක් වෙනකල් සාකච්ඡා කරා. ඉතින් අපි මේ අවස්ථාවේදී මේ පරිච්ඡේදය අපි නිමා කරනවා. නමුත් අපි දන්නවා පස්වෙනි ප්‍රශ්නේ තව කොටස් තියෙනවා. අපි ඒ කොටස් සාකච්ඡාව අපි ආරම්භ කරමු ඊළඟ පරිච්ඡේදයේ.